අපි පහුගිය දවසේ කතා බහ කරන ගියපුදේ පාඩමක අවසාන මාතෘකාව තමයි අපි ඉන්නේ නේද? ශ්‍රී ලංකාවේ පාෂාණ ඛනිජ සහ පස. අපි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පාෂාණ ගැන කතා බහ කළා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගැන කතා කළා. ඊයේ සතියේ කතා කළ ඉවර කළේ ඒ කොටස. තව එක මාතෘකාවක් මේ පාඩම ඉවර කරන්න අපිට ඉතුරුලා තියෙනවා ශ්‍රී ලංකාවේ පස. අපි ඒ ගැන පටන් ගමු. ඊයේ සතියේ අපි ඛනිජ සම්පත් සියල්ලම අවසන් කළා. ඒ වගේම තමයි අද මේ කොටස පැයකට අඩු කාලයකදී ඉවර කරගන්න පුළුවන් අපිට. හරිද? ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම යොදවන්න සූදානම් වෙලා ඉන්නේ ඔන්ලයින් පේපර් එකකට. හරි? මේ දක්වා කලින් කිව්වේ නෑ. කලින් කියන්න අවශ්‍ය නෑ දැන්. නේද? රිවිෂන් දැන් පටන් අරගෙන තියෙන ළමයි දැන් පාඩම් කරනවා ඇති. ඒ නිසා මේ නැවත මතක් කරලා දීලා ආයෙ පේපර් දෙන්න කාලයක් දැන් නෑ. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 40 ඔන්ලයින් පේපර් එකක් විතර ඔයගොල්ලන්ට එවනවා. ඔයාලට පුළුවන් මේ නිශ්චිත කාලය ඇතුළත පිළිතුරු ලියන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරලා අඩුපාඩු බලමු. හරි? ඉතිරි කාලේ තමයි ප්‍රයෝජනෙට ගන්න. හොඳයි එහෙනම් අපි යමු මේ. සර්. ඔව්. සර් මේ අද මට 10ට ක්ලාස් එකක් තියෙනවා විනාඩි 5ක් කලින් ඉවර කරන්න පුළුවන් නේද? පුළුවන් මේ පුතේ. පුළුවන් මේ කිසි ගැටලුවක් නැහැ. මේ පේපර් එකක් දෙනවා කියපු ගමන් ලුවන්ස ගියා. පේපර් එක ඇහිලා දන්නේ නේද? හොඳයි. ශ්‍රී ලංකාවේ පස මාතෘකාවට ගන්නකො. හොඳයි අපි ශ්‍රී ලංකාවේ පාෂාණ කියන කොටසේදී කතා බහ කළා. ශ්‍රී ලංකාවේ භූමියේ තියෙන පාෂාණ විවිධ කාලවකවානුවල නිර්මාණය වෙලා තියෙන බව. ඒ වගේම අපි දැක්කා ආග්නේය පාෂාණ, ආග්නේය විපරීත පාෂාණ, අවසාදිත පාෂාණ, අවසාදිත විපරීත පාෂාණ නේද? මේ වගේ විවිධ වර්ගයේ පාෂාණ වලින් ලංකාවේ භූමිය සකස් වෙලා තියෙනවා. ඒ වගේම දැක්කා අපි ඒ පාෂාණ වර්ග තැන් වලට විශේෂිත වෙලා සීමා වෙලා තියෙනවා සමහර ප්‍රදේශවල. දැන් ජුරාසික අවධියේ නිර්මාණය වෙච්ච අවසාදිත පාෂාණ වර්ග ටික එක පැත්තකට සීමා වෙලා. නේද? මයෝසීන අවධියේ නිර්මාණය වෙච්ච පාෂාණ ටික එක පැත්තකට සීමා වෙලා තියෙනවා. ඒ විදිහට අපි දැක්කා. එතකොට ශ්‍රී ලංකාවේ භූමියේ පැරණි භූස්කන්ධයක්, ස්ථාවර භූස්කන්ධයක්, එහෙම නැත්නම් පලිග ප්‍රදේශයක් විදිහට තියෙන තැන මේකේ විවිධ වර්ගයේ විවිධ කාලවකවානුවල නිර්මාණය වෙච්ච පාෂාණ තියෙනවා. මේවා ජීර්ණයට ලක් වෙලා තමයි පස නිර්මාණය වෙන්නේ. නේද? මේවා ජීර්ණයට ලක් වෙලා තමයි පස නිර්මාණය වෙන්නේ. එතකොට මේ මාතෘ පාෂාණ විදිහට ක්‍රියාත්මක වෙන මේ ආග්නේය පාෂාණ, ආග්නේය විපරීත පාෂාණ, අවසාදිත පාෂාණ, අවසාදිත විපරීත පාෂාණ කියන වර්ග ටික තැන් වල ව්‍යාප්තිය අසමතුලිත හින්දා අපිට පේනවා මේවා දි รา පත් වෙලා මේ ශ්‍රී ලංකාවේ භූමිය මත නිර්මාණය වෙලා තියෙන පාංශු ස්තරයක් තැනින් තැනට වෙනස්. ඒ වගේම ඒවා විවිධ භෞතික රසායනික ගුණ තැන් වලට අවකාශී වශයෙන් වෙනස්කම් පෙන්වන පරිසරයක් තමයි අපිට මේ දකින්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුළ. විවිධ වර්ගයේ පස් හම්බ වෙනවා. ඒ නිසා පුතේ පස් පිළිබඳව අවධානය යොමු කරපු අතීත භූගෝල විද්‍යාඥයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ රටේ. ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙනවා මේ ලංකාවේ තැන් වලට විවිධත්වයක් පෙන්වන, අවකාශීමය වශයෙන් විවිධත්වයක් පෙන්වන පස පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න, ඒ වගේම වර්ගීකරණ ඉදිරිපත් කරන්න නිතර උත්සාහ කරලා තියෙනවා. ඒ අතර අපිට හම්බ වෙනවා ශ්‍රී ලංකාවේ පස පිළිබඳව අධ්‍යයනය කරලා පාංශු වර්ගීකරණයක් ඉදිරිපත් වෙනවා 1935 දී. මේක තමයි අපි සලකන්නේ ලංකාවේ පළමු වලට ඉදිරිපත් වෙච්ච පාංශු වර්ගීකරණය කියලා. මේක ඉදිරිපත් කරන්නේ මේ ජෝකීම් කියලා පුද්ගලයෙක්. ජෝකීම්. මෙයා තමයි කියන්නේ ඒ අවස්ථාවේදී එයාගේ වර්ගීකරණයේදී ලංකාවේ පාංශු වර්ග 7ක් තියෙනවා. හරි? එයාගේ වර්ගීකරණය යා කියනවා ලංකාවේ පස් වර්ග එකිනෙකට වෙනස් පස් වර්ග 7ක් හම්බ වෙනවා කියලා කියනවා. මේක මතක තියාගන්න මේ අවුරුද්දයි මේ 9යි දෙකම. ඇයි? බහුවර්ණ ප්‍රශ්නවලදී බොහෝ විට මේක අහනවා දෙයක්. හරි? බහුවර්ණ ප්‍රශ්නවලදී ආනව ලංකාවේ ප්‍රථම පාංශු වර්ගීකරණ ඉදිරිපත් කළ පුද්ගලයා කවුද කියලා අහනවා. එහෙම නැත්නම් ලංකාවේ ප්‍රථම පාංශු වර්ගීකරණ ඉදිරිපත් වෙච්ච වර්ෂය මොකක්ද කියලා අහනවා. ඒ නිසා මේක මතක තියාගන්න වෙනවා. දැන් මේ ජෝකීම් තමයි පළවෙනි පාංශු වර්ගීකරණය ලංකාවට ඉදිරිපත් කරන්නේ. පාංශු වර්ග 7ක් තියෙනවා කියලා එයා කියන්නේ. මෙන්න මේ වර්ගීකරණයෙන් පස්සේ තවත් පාංශු පිළිබඳව උනන්දුවක් දක්වපු විද්‍යාඥයෝ ලංකාවේ පස්වල තියෙන අවකාශී ව්‍යාප්තිය පිළිබඳව ඒ විවිධත්වයක් ගන්න පස් වර්ග මොනවද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න ලොකු උනන්දුවකින් කටයුතු කරලා තියෙනවා. පාංශු වර්ගීකරණ ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි එතකොට මේ ජෝකීම්ගේ වර්ගීකරණය පිළිබඳව මෙතෙන්දි හඳුන්වා දීමක් කරලා මෙහිම පාංශු වර්ග 7ක් තියෙනවා. මෙයා තමයි මුලින්ම එක කිව්වේ කියලා මේක පදනම් කරගෙන පසු කාලින ඉදිරිපත් වෙච්ච පාංශු වර්ගීකරණ අතර එකක් තෝරගෙන තමයි අපි කතා බහ කරන්නේ. අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ පිළිගන්නා පාංශු වර්ගීකරණයක් විදිහට තියෙන්නේ 1961 දී
ඉදිරිපත් වෙච්ච පාංශු වර්ගීකරණය. 1961 පාංශු වර්ගීකරණය ඉදිරිපත් කරන්නේ පාංශු විද්‍යාඥයන් දෙපළක් විසින්. හරි? ඒ තමයි ආලති සමාවෙට මුවර්මන් කියන නම. මුවර්මන් සහ CR පානබොක්කේ. මුවර්මන් සහ CR පානබොක්කේ කියන පාංශු විද්‍යාඥයෝ දෙපළ තමයි මේ 1961 පාංශු වර්ගීකරණය ඉදිරිපත් කරන්නේ. මේගොල්ලෝ කියන්නේ පුතේ අර ජෝකිම් කිව්වා වගේ නෙමෙයි. මෙයාලා කියනවා ඊට වඩා ගැඹුරට අධ්‍යයනය කරලා ලංකාවේ මහා පාංශු ගණ 12ක් මහා පාංශු ගණ 12ක් හම්බ වෙනවා කියලා කියනවා. පස් වර්ග 12ක් හම්බ වෙනවා. එකිනෙකට වෙනස් වෙච්ච පස් වර්ග. ඒගොල්ලෝ මේ පාංශු වර්ගීකරණයේදී මේ පස් වර්ග ටික පිළිබඳව මම කියන්නේ ගැඹුරින් අධ්‍යයනය කරනවා. මේවා තියෙන දැන් පිළිබඳව පස් වර්ග තියෙන ගුණාංග පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළා. මෙන්න මේ හම්බ වෙන පස් වර්ග 12 මේගොල්ලෝ බෙදනවා උදේ කොටස් තුනකට. ඒ තමයි මේගොල්ලෝ කියනවා සමහර පස් වර්ග හම්බ වෙන්නේ වියලි කලාපේ පමණයි. හරි වියලි කලාපේ පමණයි. එතකොට ඒගොල්ලෝ මේ පස් වර්ග ටික වෙන් කළා වර්ග කරලා එක ගොඩකට දානවා වියලි කලාපේ පමණක් හමු වෙන පස් වර්ග කියලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ මේ කරපු අධ්‍යයනය තුළ ඒගොල්ලන්ට සමහර පස් වර්ග හම්බ වෙනවලු ඇත්තටම තෙත් කලාපේ විතරමලු තියෙන්නේ. වෙන කොහෙවත් හම්බ වෙන්නේ නැලු. එතකොට ඒවා ඒගොල්ලෝ දානවා තෙත් කලාපය තුල හමු වෙන පස් වර්ග නැත්නම් තෙත් කලාපයට සීමා වෙච්ච පස් වර්ග කියලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ මේ පස් වර්ග 12 අස්සේ තියෙනවලු සමහර පස් වර්ග තෙත් කලාපෙත් තියෙනවලු වියලි කලාපෙත් තියෙනවා. තෙත් සහ වියලි කියන කලාප දෙකේම දකින්න ලැබෙන පස් වර්ග කියලා හම්බ වෙනවා. එහෙනම් ඔන්න තුන්වෙනි වර්ගය ඒගොල්ලෝ දානවා තෙත් සහ වියලි කියන කලාප දෙකේම. තෙත් සහ වියලි යන කලාප දෙකේම. එහෙනම් ඔන්නම තමයි මේගොල්ලන්ගේ මේ වර්ගීකරණයේ සැකස්ම සිද්ධ වෙලා තියෙන්නේ. හරි දැන් පැහැදිලි ඇති මේ පාංශු වර්ගීකරණයේ සම්බන්ධය. දැන් ඒකට අපි කතා කරන්නේ අපේ සිලබස් එකට අදාළ වෙලා තියෙන මෙන්න මේ දෙන්නගේ මේ 61 පාංශු වර්ගීකරණය පිළිබඳව. පොඩ්ඩක් අපි නම් හැඳින්වීමක් ලියමු නේද? ලියන්න මෙහෙම අනුච්ඡේදයක් විතර පටන් ගන්න. ශ්‍රී ලංකාවේ භූමිය प्राग केम्ब्रिय अवधि निर्माणे වූ ඉපැරණි ගොන්වානලන්ත භූමියෙන් කැඩී වෙන් වූ ඉපැරණි ගොන්වානලන්ත භූමියෙන් කැඩී වෙන් වූ ඉපැරණි ගොන්වානාලන්ත භූමියෙන් කැඩී වෙන් වූ ස්ථාවර භූස්කන්ධයක් වේ. ස්ථාවර භූස්කන්ධයක් වේ. මෙම භූමියේ දක්නට ලැබෙන පාෂාණ වර්ග භූවිද්‍යා ඉතිහාසය තුළ විවිධ කාලවකවානු වල නිර්මාණය වූ ඒවා වේ. භූවිද්‍යා ඉතිහාසය තුළ විවිධ කාලවකවානු වල නිර්මාණය වූ ඒවා වේ. එසේම समस्त भूमिය තුල වූ විවිධ ප්‍රදේශවල විවිධ වර්ගයේ පාෂාණ
समस्त භූමිය තුල වූ විවිධ ප්‍රදේශවල විවිධ වර්ගයේ පාෂාණ හමු වේ. ඒ අතර ආග්නේය පාෂාණ, ආග්නේය විපරීත පාෂාණ, අවසාදිත පාෂාණ, අවසාදිත විපරීත පාෂාණ යන වර්ග අවසාදිත විපරීත පාෂාණ යන වර්ග ප්‍රධාන වේ. මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුල වූ පාෂාණවල මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ භූමිය තුල වූ පාෂාණවල අවකාශීයමය වශයෙන් හා කාලීනමය වශයෙන් අවකාශීයමය වශයෙන් හා කාලීනමය වශයෙන් විවිධත්වයක් දක්නට ලැබෙන බවයි. අවකාශීයමය වශයෙන් හා කාලීනමය වශයෙන් විවිධත්වයක් දක්නට ලැබෙන බවයි. අච්චේදික ලියන්න මෙම පාෂාණ වර්ග දි รา පත් වීමෙන් මෙම පාෂාණ වර්ග දි รา පත් වීමෙන් මෙම පාෂාණ වර්ග දි รา පත් වීමෙන් ශ්‍රී ලංකා භූමි ස්කන්ධය තුල වූ පස මෙම පාෂාණ දි รา පත් වීමෙන් ශ්‍රී ලංකාවේ භූමි ස්කන්ධය තුල වූ පස ශ්‍රී ලංකාවේ භූමි ස්කන්ධය තුල වූ පස නිර්මාණය වන නිසා ශ්‍රී ලංකාවේ භූමිය තුල පාංශුමය විවිධත්වයද ශ්‍රී ලංකාවේ භූමිය තුල පාංශුමය විවිධත්වයද අධික වේ. පාංශුමය විවිධත්වයද අධික වේ. එනිසා පස පිළිබඳව අධ්‍යයනය කළ පාංශු විද්‍යාඥයින්ට අධ්‍යයන සිදු කරන පාංශු විද්‍යාඥයින්ට ශ්‍රී ලංකාවේ පස ඉතා වැදගත් අධ්‍යයන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ පස ඉතා වැදගත් අධ්‍යයන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ නිසා අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ පස පාංශු වර්ග පස නිර්මාණයට බලපාන සුවිශේෂී සාධක පාංශු වර්ගීකරණ යනාදිය කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ. මේ අනුව
श्रीलंकाවේ ප්‍රථම පාංශු වර්ගීකරණය මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම පාංශු වර්ගීකරණය මොන මොදේ කලයක මාර්ක් කරලා 9යි අවුරුද්ද ඇදීම ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාංශු වර්ගීකරණය 1935 වර්ෂයේදී 1935 වර්ෂයේදී ජෝකීම් නැමැති පාංශු විද්‍යාඥයා විසින් ජෝකීම් නැමැති පාංශු විද්‍යාඥයා විසින් ඉදිරිපත් කොට තිබේ. ඔහු සිය වර්ගීකරණයේදී ශ්‍රී ලංකාවේ පාංශු වර්ග 7ක් හඳුනාගත හැකි බව පෙන්වා දී තිබේ. පාංශු වර්ග 7ක් හඳුනාගත හැකි බව පෙන්වා දී තිබේ. මෙම වර්ගීකරණයෙන් අනතුරුව තවත් පාංශු වර්ගීකරණ ගණනාවක් ඉදිරිපත් වූ නමුත් ඒ අතරින් මේ වන විට පිළිගන්නා පාංශු වර්ගීකරණය වන්නේ මොන කලයක මාරු ගන්න 1961 වර්ෂයේදී මේ නම් දෙකක් වෙන වර්ණ වලින් ලියන්න. මුවමන් සහ CR පානබොක්කේ නැමැති පාංශු විද්‍යාඥයින් දෙපළ විසින් ඉදිරිපත් කළ පාංශු වර්ගීකරණයයි. ඔවුන් සිය වර්ගීකරණයේදී හඳුනා ගන්නා ශ්‍රී ලංකාවේ භූමිය තුල මහා පාංශු ගණ 12ක් හමුවන බව පෙන්වා දෙන අතර ඒවා මෙන්න මේ ටිකත් ලිව්වනම් හොඳයි වෙන වර්ණයකින්. හොඳේ මේවා වියලි කලාපයට පමණක් සීමා වූ පස් වර්ග. දෙක තෙත් කලාපයට සීමා වූ පස් වර්ග. තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ග.
තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ග වශයෙන් වර්ගීකරණය කොට තිබේ. වශයෙන් වර්ගීකරණය කොට තිබේ. හොඳයි. එහෙමනම් අපි දැන් මේ මුවමන් සහ පානබොක්කේ කියන දෙන්න ඉදිරිපත් කරපු වර්ගීකරණයේ මේ බෙදපු ගෲප් වල තියෙන පස් වර්ග ටික මොනවද කියලා ලියන්න තමයි සූදානම් වෙන්නේ. හරි? අපි එනම් වෙන මොකුත්ම නොබලා මේ ගෲප් වලට අයිති පස් වර්ග මොනවද කියලා ලියමු. එහෙනම් ඔයාලා ගන්න තරු ලකුණක් දාලා වියලි කලාපයට පමණක් සීමා වූ පස් වර්ග. වියලි කලාපයට පමණක් සීමා වූ පස් වර්ග. හොඳයි. අපි එනම් ලියමුද වියලි කලාපයට සීමා වූ පස් වර්ග ටික. 1 රතු දුඹුරු පස. රතු දුඹුරු පස. 2 ශාරීය නොවන දුඹුරු පස. ශාරීය නොවන දුඹුරු පස. ඊළඟට 3 රතු දුඹුරු ලැටසෝල් පස. මේ වචන මම ලියන්න ඕනෙත් නැහැ නේද? මට අහන්නත් දැනුණා. රතු දුඹුරු ලැටසෝල්. ලැටසෝල්. ඊළඟ පස් වර්ගය ග්‍රැමුසෝල් පස. ග්‍රැමුසෝල්. ග්‍රැමුසෝල් පස. ඊළඟට ශාරීය සහ ලවණ පස. ශාරීය සහ ලවණ පස. ඔන්න ඔය ටික තමයි මේ වියලි කලාපයේ තියෙන පස් වර්ග කියලා මේගොල්ලෝ හඳුනාගෙන තියෙන්නේ. අපි ඊළඟට ගම්මු තරු ලකුණක් දාලා තෙත් කලාපයට සීමා වූ පස් වර්ග. තෙත් කලාපයට සීමා වූ පස් වර්ග. තෙත් කලාපයට සීමා වූ පස් වර්ග. ඔව් කියන්න දෙන්නේ. සර් ඔව් කියන්න. සර් රතු දුඹුරු ලැටසෝල් පස්සෙන් පස් ටික කියන්න පුළුවන්ද? රතු දුඹුරු පස මම උන ඔක්කොමයි කියනවා. රතු දුඹුරු පස ඊළඟට ශාරීය නොවන දුඹුරු පස ඊළඟට රතු කහ ලැටසෝල්. රතු කහ ලැටසෝල් ඊළඟට ග්‍රැමුසෝල්. පස්වෙනි කෙනා තමයි ශාරීය සහ ලවණ පස. ශාරීය සහ ලවණ පස. හරිද? හරි සර්. හරි. එහෙනම් තෙත් කලාපයට සීමා වෙච්ච පස් වර්ග ටික අපි ලියමු. තෙත් කලාපයට සීමා වෙලා තියෙන පස් වර්ග තුනක්. 1 රතු දුඹුරු ලැටසෝල්. අතන කිව්වේ රතු කහ ලැටසෝල්. දැන් කියන රතු දුඹුරු ලැටසෝල්. රතු දුඹුරු ලැටසෝල් පස. ඊළඟට රතු කහ පොඩ්සොලික් පස. රතු කහ පොඩ්සොලික් පස. රතු කහ පොඩ්සොලික් පස. ඊළඟට තුන්වෙනි ගෲප් එක තියෙනවා ගොහරු සහ අර්ධ ගොහරු පස. ගොහරු සහ අර්ධ ගොහරු පස. ගොහරු සහ අර්ධ ගොහරු පස. ඔන්න එතකොට මේ ගෲප් එක ඉවරයි. ඒ කියන්නේ තෙත් කලාපයට සීමා වෙච්ච පස් වර්ග ටික ඉවරයි. ඊළඟට අපි තුන්වෙනි තරු ලකුණ දාලා ගමු. තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ග. තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ග. තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ග. අපි ඒකත් ඉක්මනට ලියමු. 1 දුර්වල ජල වහනයක් පවතින හියුමික් පස. හියුමික් පස.
ඊළඟට දියලු පස. දියලු පස. ඊළඟට තුන්වෙනි එක්කෙනා රෙගසෝල් පස. රෙගසෝල් පස. ඔන්න තෙත් කලාපේ සහ වේලි කලාපේ කියන දෙකේම දක්වන පස් වර්ග තමයි හම්බෙන්නේ ඔය ටික. කොහොම තමයි මේගොල්ලන්ගේ මේ වර්ගීකරණ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර පාංශු ගණ 12ක් ගැන කියවෙනවා. දැන් උතන ගණන් හදලා බැලුවොත් 12 පේන්නේ නැහැ. නමුත් දකින්න ඇති ලියාගෙන යනකොට සහ කියලා වර්ග දෙකක් එකපාරට සම්බන්ධ කරලා ලියපු අවස්ථාවෙම තිබුණා. ඔක්කොම එක්ක එනකොට තමයි 12 සම්පූර්ණ වෙන්නේ. හොඳයි. එතකොට දැන් අපි මෙතෙන්දී මේ පාංශු වර්ගීකරණය මේ විදිහට ඉදිරිපත් වුණා කියලා පෙන්නලා දීලා උතනින් අපේ සිලබස් එකට නිර්දේශිත පාංශු වර්ග කීපයක් පිළිබඳව දීර්ඝ කතා බහක් කරනවා. ඒ කියන්නේ තෙත් කලාපයට සීමා වූ පස් වර්ග එකක් දෙකක් තෝරාගෙන, වියලි කලාපයට සීමා වෙච්ච පස් වර්ගයක් තෝරාගෙන සහ වියලි සහ තෙත් කියන කලාප දෙකේම දක්වන වෙන ප්‍රධාන පාංශු වර්ගයේ මොකක්ද කියන එක තෝරාගෙන ඒව ගැන කතා බහ කරනවා. එතකොට පස් වර්ග හතරක් විතර පිළිබඳව කතා කරනවා. මොනවද කතා කරන්නේ? එකක් තමයි මේ කියන පස් වර්ග ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ මොනවද? ඒ වගේම සමහර පස් වර්ග කොච්චර බිම් ප්‍රමාණයක පැතිරලා තියෙනවද කියලා හොයාගෙන තියෙනවා. හෙක්ටයාර් වලින් ඊළඟ සමහරලාට මේ ප්‍රදේශයේ ප්‍රතිශතාත්මක බිම් ප්‍රමාණය අතින් එහෙම හොයාගෙන තියෙනවා. ඊළඟට අනිත් දේ තමයි මේ කියන පස් වර්ග වල තියෙන විශේෂ ලක්ෂණ. ඒව කතා කරනවා. ඒ වගේම තමයි මේ පස් වර්ග ව්‍යාප්තික තැන් පෙන්වලා දීලා මේවා මොන මානව ආර්ථික කටයුතු වලට යොදාගෙන තියෙනවද කියන කතා කරනවා. ඔන්න ඒ කාරණා තමයි කතා කරන්නේ. එහෙනම් අපි දැන් වර්ගීකරණය ගැන ඉගෙනගෙන ඉවරයි. අපි මාතෘකාවට ගමු එක පස් වර්ගයක්. අපි උතනින් ගමු පුතේ රතු දුඹුරු පස. රතු දුඹුරු පස ප්‍රධාන මාතෘකාවක් විදිහට ගන්න. රතු දුඹුරු පස. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටම රතු දුඹුරු පස මොන ගෲප් එකේ තියෙන පස් වර්ගයක්ද කියලා. නේද? මොන ගෲප් එකේ තියෙන පස් වර්ගයක්ද කියලා දැන් දන්නවා. වියලි කලාපයේ තියෙන ප්‍රධාන පස් වර්ගයක්. නේද? වියලි කලාපයේ තියෙන පස් වර්ග අතර එක්කෙනෙක්. ඒ වගේම තමයි වියලි කලාපයේ තියෙන ප්‍රධාන ප්‍රමුඛ පාංශු වර්ගයේ කියන්නේ පස් වර්ගය කියලා කියන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? අනෙක් පස් වර්ග තියෙනවානේ දැන් වියලි කලාපයේ දක්වලා ලැබෙන පස් වර්ග අපි ලිගුවන් ලේස්තුවා. අනෙක් පස් වර්ගත් එක්ක බලනකොට මේක තමයි වැටිම භූමි ප්‍රමාණයක පැතිරලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා ලංකාවේ ආකෘති සිතියමක් ඇන්දොත් අපි වියලි කලාපය කියලා තෙත් කලාපය කියලා සලකන්නේ වෙන වගේ සීමාවක් නේද? 135 නේ මේකට භූමිය තියෙන්නේ. 135 නේ භූමිය තියෙන්නේ තෙත් කලාපය කියලා හඳුනා ගන්න කොටසද? මේ අර්ධ ශුෂ්ක කලාප දෙකයි මේ ටිකයි ඔක්කොම ගත්තාම තමයි වියලි කලාපය කියන්නේ. ඉතින් අපි දන්නවා මේ කියන භූමියට අයිති වෙනවා මුළු භූමි සම්පතේ 65. නේද? මොමයි බිම් බෙදියාම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔය කියන රතු දුඹුරු පස තියෙන්නේ මෙන්න මේ කොටසේ. නේද? මේ 65ක් වෙච්ච මහා භූමි භාගය තුල තමයි තියෙන්නේ. කොච්චරක තියනවද? මෙන්න මේ සම්පූර්ණ වියලි කලාපය. ලංකාවේ මුළු භූමියෙන් වරද්දලා එහෙම කියලා හිතන්න එපා. ලංකාවේ මුළු භූමියෙන් නෙමෙයි වියලි කලාපයට අයිති මුළු භූමියේ 75%කම පැතිරලා තියෙන්නේ ඔය කියන රතු දුඹුරු පස. 75%ක භූමියක පැතිරලා තියෙන්නේ ඔය කියන රතු දුඹුරු පස. ලංකාවේ නෙමෙයි ලංකාවේ වියලි කලාපයට අයිති භූමිය. ඒ වගේම තමයි පාංශු පිළිබඳව අධ්‍යයනය කරපු අය හොයාගෙන තියෙනවා මේ 75%ක් කියන්නේ කොච්චර භූමියක්ද කියලා. හරි භූමියක්ද කියලා. හෙක්ටයාර් වලින් මේගොල්ලෝ ගණනය කරලා තියෙනවා මේක හෙක්ටයාර් මිලියන 2.5ක්. හෙක්ටයාර් මිලියන 2.5ක්. ඒ කියන්නේ හෙක්ටයාර් ලක්ෂ 25ක විතර භූමියක පැතිරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය තමයි ලෝකයේ වෙන කිසිම තැනක මේ තරම් එක යායට පැතුරුණු එක විශාල ප්‍රදේශයක පැතුරුණු රතු දුඹුරු පස් නිදියක් එහෙම නැත්නම් රතු දුඹුරු පස් ව්‍යාප්තික කලාපයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. ඒ ලංකාව විතරයි. එහෙනම් එතනත් යම් වැදගත්කමක් තියෙනවා. නේද? එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා රතු දුඹුරු පස කියලා කියන්නේ වියලි කලාපයේ දකින්න ලැබෙන ප්‍රධාන පාංශු වර්ගයක්. ඒ වියලි කලාපයේ දකින්න ලැබෙන අනෙක් පාංශු වර්ග වලට වඩා මේක ව්‍යාප්තිය වැඩි හින්දා තමයි එහෙම කිව්වේ. ව්‍යාප්තිය ගැන කිව්වා ලංකාවේ වියලි කලාපය කියලා හඳුනා ගන්නා මුළු භූමියේ 75%ක තියෙනවා ප්‍රතිශතාත්මකව තමයි 75% කියන්නේ බිම් ප්‍රමාණය ගන්නේ කිරීම කරපු අය කියනවා හෙක්ටයාර් මිලියන 2.5ක භූමි ප්‍රමාණයක මේක පැතිරලා තියෙනවා කියලා. ඒ වගේම වැදගත්කමක් වා ලෝකයේ වෙන කිසිම තැනක මේ තරම් එක යායට පැතුරුණු රතු දුඹුරු පස් තට්ටුවක් හම්බ වෙන්නේ නැහැ නේද? ඒකක් වැදගත්කමක්. අපි එන රතු දුඹුරු පස ගැන ඔන්වේඩින්ග් ඉස්සෙල්ලා ලියලා ඉන්න කරුණු විදිහට ලියමුද?
එතකොට මතක තියාගන්න ලේසියි නේද? මතක තියාගන්න ලේසියි. අපි ලියමු කරුණු විදිහට. පළවෙනි කරුණ. වියලි කලාපයේ දක්නට ලැබෙන ප්‍රධාන පස් වර්ගයක් වේ. වියලි කලාපයේ දක්නට ලැබෙන ප්‍රධාන පස් වර්ගයක් වේ. දෙවෙනි කරුණ වියලි කලාපයට අයත් මුළු භූමියෙන් වියලි කලාපයට අයත් මුළු භූමියෙන් වියලි කලාපයට අයත් මුළු භූමියෙන් 75ක බිම් ප්‍රතිශතයක 75ක බිම් ප්‍රතිශතයක පැතිර පවතී 75ක බිම් ප්‍රතිශතයක පැතිර පවතී නැත්නම් භූමියක පැතිර පවතී ඊළඟට තුන්වෙනි කරුණ ලකුණ වියලි කලාපය තුල හෙක්ටයාර් මිලියන 2.5ක භූමියක වියලි කලාපය තුල හෙක්ටයාර් මිලියන 2.5ක භූමියක වියලි කලාපය තුල හෙක්ටයාර් මිලියන 2.5ක භූමියක පැතිරී ඇත. හතරවෙනි කාරණය හෙක්ටයාර් මිලියන කීයක්ද? හෙක්ටයාර් මිලියන 2.5ක් 2.5ක් ඒ කියන්නේ හෙක්ටයාර් ලක්ෂ 2.5 sorry ලක්ෂ 25ක් හෙක්ටයාර් මිලියන 2.5ක් හතරවෙනි කාරණය ලෝකයේ uncover ස්ථානයකවත් මෙතරම් විශාලව පැතිරුණු රතු දුඹුරු පස් නිධියක් හමු නොවන බව හඳුනාගෙන තිබේ. හොඳයි දැන් අපි කලාපයක් විදිහට ඉගෙන ගත්තානේ මෙන්න මේ ටිකේ තියෙන්නේ කියලා. නේද? වියලි කලාපය කියලා කිව්වේ දිස්ත්‍රික්ක ටිකක් සම්බන්ධ කරලා කියමු. ලියන්නකෝ මේ දිස්ත්‍රික්ක ටිකක් වියලි කලාපයේ මේ පස් දකින්න ලැබෙන. මොනවද? අනුරාධපුර, පොළොන්නරුව, වවුනියා, ඊළඟට මුලතිව්, ඊළඟට ත්‍රිකුණාමලය, ඊළඟට තවත් පහළට එනකොට අපිට හම්බ වෙනවා අම්පාර, ඊළඟට මොනරාගල නේද? මෙන්න වගේ දිස්ත්‍රික්ක වල තමයි පැතිරලා තියෙන්නේ කියලා කීපයක් දිස්ත්‍රික්ක සම්බන්ධ කරලා කියමු. ලියන්න අනුරාධපුර, පොළොන්නරුව, වවුනියා, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය, මොනරාගල ආදී වියලි කලාපීය දිස්ත්‍රික්කවල ආදී කියන වචනේ දාන්න. ඇයි වියලි කලාපයට අයිති ওই දිස්ත්‍රික්කවල විතරක්ම නෙමෙයි. ආදී වියලි කලාපීය දිස්ත්‍රික්කවල දක්නට ලැබේ. ආදී වියලි කලාපීය දිස්ත්‍රික්කවල දක්නට ලැබේ. හොඳයි. දැන් මේ පසේ ගති ලක්ෂණ ටික කියමුකෝ. දැන් ව්‍යාප්තිය ගැන කිව්වනේ. දැන් ව්‍යාප්තිය ගැන ඔබ දන්නවා. නේද? තියෙන්නේ කොහෙද? වියලි කලාපේ. කොච්චර තියෙනවද? 75ක භූමියක තියෙන වියලි කලාපය තුළ හෙක්ටයාර් ප්‍රමාණය ගත්තොත් මිලියන 2කම ඔබ දන්නවා. හරි. අපි එහෙනම් පසේ ගති ලක්ෂණ බලමු. මේ පස දැන් වයනය ගැන කතා කරන්න පුළුවන් මම කියවනේ ඕනෙම දෙයක වයනය කියලා කියන්නේ මොකද්ද? ඒක අතට ගත්තාම දැනෙන ස්වභාවය. නේද? දැන් අපි එහෙම කියන්නේ නෑ විභාග පේපර් එකේ උත්තර ලියනකොට. අපි කියන්නේ පසේ වයනය ගැන කියනවනම් පස් නිර්මාණය වෙලා තියෙන පාෂාණ කැඩිති නැත්නම් පාංචු කැඩිති වල ස්වභාවය මත පසට උරුම වෙලා තියෙන තත්ත්වය නැත්නම් මේ ස්වභාවයට අපි කියනවා වයනය. නේද? සමහර පස් තියෙනවා රළු වයනයක්. සමහර ඒවා තියෙනවා ඉතාම මෘදුයි මැටි වගේ නේද? ඊළඟට මධ්‍යස්ථ වයනයක් තියෙනවා. ඊළඟට අතරමැදි වයනයක් තියෙනවා. නේද? ලෝම පස වගේ එහෙම තියෙනවා. එතකොට වයනය අතින් ගත්තාම මෙයා
මේ මධ්‍යස්ථ මේ මෘදු වයනයක් තමයි දකින්න ලැබෙන්නේ. මධ්‍යස්ථ මෘදු වයනයක්. හරි දැන් කල්පනා කරලා බලන්න වීලි කලාපයේ ප්‍රදේශ වලට ගිහිල්ලා ඔබ ඇවිදලා කියලා එහෙම අත්දැකීම් ඇති නේද? එතකොට මේ ප්‍රදේශවල තියෙන පස බොහොම මේ මෘදු ගතියක් තියෙනවා. අර සියුම් බවක් ඒවැ දකින්න ලැබෙනවා. එහෙනම් පළවෙනි කාරණේ පසේ ගති ලක්ෂණ යටතේ අපි ලියන. පසේ ගති ලක්ෂණ කියලා වෙනම ඕනේ. ඔය ලියාගෙන යන ලිස්ට් එකේ මම හිතන්නේ පස්වෙනි කාරණා. පහ මධ්‍යස්ථ සියුම් වයනය. මධ්‍යස්ථ සියුම් වයනය. දක්නට ලැබෙන පාංශු වර්ගයක් වේ. මධ්‍යස්ථ සියුම් වයනයක් දක්නට ලැබෙන පස් වර්ගයක් වේ. හොඳයි ඊළඟට පුතේ මේ පස්සේ දැන් අපි දන්නවනේ පාංශු පැතිකඩක මහල් තියෙනවානේ තුනක් නේද? මහල් තුනක් තියෙනවා උඩින්ම A ඊළඟට B ඊළඟට C. කොහොම යන්නේ ඊළඟට තමයි මවපාශානය. මේ කියන මේ වියලි කලාපයේ දකින්න ලැබෙන රතු දුඹුරු පස්සේ ඒ මහලේ ඝනකම හොයාගෙන තියෙනවා සෙන්ටිමීටර් 13යි සෙන්ටිමීටර් 25යි අතර ඝනකමක ඒ මහලක් මේ කලාපයේ දකින්න ලැබෙනවා. මේ රතු දුඹුරු පස් ව්‍යාප්තික තැන් වල දකින්න ලැබෙනවා කියලා කියන්නේ. එහෙනම් ඒකත් විශේෂ ලක්ෂණයක්. අපි ලියමු මේ. ඒ මහල ව්‍යාප්තික මේ රතු දුඹුරු පස් ව්‍යාප්තික ස්ථානවල රතු දුඹුරු පස් ව්‍යාප්තික ස්ථානවල सेंटीमीटर 13ක් 25ක් අතර ඝනකමකින් යුක්ත सेंटीमीटर 13ක් 25ක් අතර ඝනකමකින් යුක්ත सेंटीमीटर 13ක් 25ක් අතර ඝනකමකින් යුක්ත ඒ මහලක් දක්නට ලැබේ. ඒ මහලක් දක්නට ලැබේ. හොඳයි ඊළඟට අනිත් විශේෂම ලක්ෂණය තමයි ජල වහනය. ඒ කියන්නේ මේ පසට ජලය ලැබුණාම මේක මත රඳා හිටින්නේ නැහැ. හොඳින් බහැල යනවා. ඒ නිසා අපි කියනවා මේ පස ඉතාම හොඳ ජල වහනයක් තියෙන පසක්. එහෙනම් අංක නම් මට මතක නැහැ 7 විතර වෙන්න ඇති. ඊළඟ අංකේ දාලා ලියන්න. ඉතාමත් යහපත් නැත්නම් ඉතාමත් හොඳ ජල වහනයක් සිදුවන පසක් වේ. ඉතාමත් හොඳ ජල වහනයක් නැත්නම් යහපත් ජල වහනයක් සිදුවන පසක් වේ. ඒ වගේම තමයි මේ පස වියලිව පවතින තා. දැන් ඔබ දන්නවා වියලි කලාපයේ ප්‍රදේශ වලට මැයි ඉඳන් සැප්තැම්බර් දක්වා අපිට වැස්සට ඒගොල්ලන්ට නියඟ කාලය මේ වියලි කලාපය. මෙන්න මේ වියලිව පවතින කාලෙට මේ පස වියලිව පවතින තා ඉතාම තද ගතියෙන් යුක්තයි. නේද? මොන හරි අවශ්‍යතාවයකට භූමිය හරලා ලීයක්වත් හිටව ගන්න පුළුවන් මට්ටමක පසක් නෙමෙයි. නේද? ඉතාම තදයි. හැබැයි වර්ෂා ඍතුව ඇවිල්ලා මේ පස තෙතමනේට ලක් වුණාට පස්සේ ඉරණ සුළු ඇලෙන සුළු ස්වභාවයකටපත් වෙනවා. දැන් කේක් ගෙඩියක් තියෙනවා ඒ උඩට තද බරක් තිබ්බොත් මොකද වෙන්නේ? ඒක එබිලා අස්සට යනවනේ. නේද? අන්නේ කේක් ගෙඩියක් වගේ පොළවක් තමයි මේ තියෙන්නේ. වයින් කාලේ. අඩිය තියන්න බැරනවා. ඇයි? මේකේ තියෙන්නේ මධ්‍යස්ථ සියුම් වයනයක් නේ. ඊටාම සියුම් මැදි අවස්ථාවට ගන්න පුළුවන් වයනක් තියෙන නිසා අර ජලයක දුනහම මේක ටිකක් මඩ ගතියට හැරිලා එරන්න බලනවා. හරි? ඒ නිසා එහෙම අත්දැකීම ඔබට ඇති. වියලි කලාපේ ගියාම වහින කාලෙට මේ ඇවිදින්න එලිපාලේ බහැලන්න හරි අමාරුයි. මඩ සහිත බව ගොඩක් වැඩි. එහෙනම් අපි මේ ගති ලක්ෂණය දෙන්න ලියමු. ඊළඟ අංකේ දාන්න. වියලිව පවතින තාක් ඉතා තද ගතියෙන් යුක්ත වූ. වියලිව පවතින තාක් ඉතා තද ගතියෙන් යුක්ත වූත්. වියලිව පවතින තාක් ඉතා තද ගතියෙන් යුක්ත වූත්. තෙතමනයට ලක් වූ විට තෙතමනයට ලක් වූ විට තෙතමනයට ලක් වූ විට එරණ සුළු ඇලෙන සුළු ස්වභාවයකට පත්වීම. එරණ සුළු ඇලෙන සුළු ස්වභාවයකට පත්වීම. ඊළඟට මේ පස්සේ තියෙන තවත් විශේෂ ගති ලක්ෂණයක් ගුණාංගයක් තමයි අනෙක් පස් වර්ග වල දකින්න නැති සුවිශේෂී ගුණයක් මේක. ඒ තමයි A මහල B මහලට මාරු වෙලා යන ස්ථානය. හරිද? A මහල B මහලට මාරු වෙලා යන යම් තරක් ගැඹුරක් ඇතිනේ. අන්නේ ගැඹුර ඒ කියන්නේ සෙන්ටිමීටර් 13.25 අතර ගැඹුරක් කියලා දැන් දන්නවා. ඒ මහල ඝනකම එක එච්චර
නේද? එතකොට මේ ඒ මහල බී මහලට මාර්ග යන කලාපේ ක්‍රාන්තිය කලාපය තුළ තියෙනවා තිරිවානා කැට ස්තරයක්. තිරිවානා කැට ස්තරයක් දකින්න ලැබෙන්නේ මේ පසේ විතරමයි. ඒක රතුදුමුරු පස යම් පස් වර්ගයකින් වෙනස් කරලා හඳුනා ගන්න තියෙන හොඳ විශේෂිත ගුණාංගයක්. අපි ඒකත් ඔතෙන්ට ලියමු. ඒ මහල බී මහලට මාරු වෙන ක්‍රාන්තිය කලාපය තුළ ඒ මහල බී මහලට මාරු වී යන ක්‍රාන්තිය කලාපය තුළ ඒ මහල බී මහලට මාරු වී යන ක්‍රාන්තිය කලාපය තුළ තිරිවානා කැට ස්තරයක් දක්නට ලැබීම හොඳයි දැන් මොනවද මේ පස පාවිච්චි කරගෙන ආර්ථික කටයුතු දැන් අපි පසේ ව්‍යාප්තිය ගැන කිව්වා පසේ ගදින අක්ෂර කිව්වා දැන් අපි අවසානයේ කතා කරන්න හදන්නේ මේ පස පාවිච්චි කරලා මිනිස්සු මොනවද කරන්නේ නේද මොනවද මේ පස පාවිච්චි කරලා මානව ආර්ථික කටයුතු වේලි කලාපයේ ප්‍රදේශවල මොනවද කරන්නේ ධාන්‍ය වර්ග වගාව කරනවා නේද මුං ඇට තල කුරහන් වගේ දේවල් වගා කිරීම කරනවා හේන් ගොවිතැන ආශ්‍රිත කටයුතු ප්‍රධානයි ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේ එළවලු වගාව නේද එළවලු වගාව වේලි කලාපය තුල කරන එළවලු වගාවට මේ පස ඉතාම යෝග්‍ය වෙලා තියෙනවා එහෙනම් ඔන්නේ ආර්ථික කටයුතු හේන් වගාව සහ එළවලු ගොවිතැන ධාන්‍ය වර්ග වගාව වගේ දේවල් වලට තමයි මේ පස වඩාම යෝග්‍ය වෙන්නේ අපි ඒව සඳහන් කරමු අවසාන කාර්යයේදී ක්ලියර්ද මුං ඇට තල කුරහන් ඒකටමද ලියන්නේ මොකද්ද ඒකටමද ලියන්නේ සර් අපුද ඊළඟ කාර්යය අන්තිම කියනවා අන්තිම කාර්යය මුං ඇට තල කුරහන් වැනි ධාන්‍ය වර්ග වගාව එළවලු ගොවිතැන සහ හේන් වගාව වැනි මානව ආර්ථික කටයුතු සඳහා මෙම පාංශු ව්‍යාප්තික ප්‍රදේශ භාවිත කරයි. හොඳයි. එhmenan ඔන්න වියලි කලාපයේ තියෙන එක ප්‍රධාන පාංශු වර්ගය ගැන අපි කතා කළා. දැන් අපි ගමු තෙත් කලාපයේ තියෙන පස් වර්ග දෙකක් ගැන අපි කතා කරමු. එකක් තමයි තෙත් කලාපයේ බහුලවම දක්වන්න ලැබෙන පසක් තමයි රතු දුඹුරු ලැටසෝල් පස. අපි ආ මාතෘකාවට ගමු. රතු දුඹුරු ලැටසෝල්. හොඳයි මේ රතු දුඹුරු ලැටසෝල් කියන්නේ පළවෙනි කාරණේ කියන්න පුළුවන් තෙත් කලාපයේ පමණක් දකින්න ලැබෙන පස් වර්ගයක් කියන එක. ඒක අපි පස්සේ ලියමු. හරි තෙත් කලාපයේ දකින්න ලැබෙන පස් වර්ග කිව්වහම පස් වර්ග කොටේ තියෙන පසක් විදිහට හඳුනාගත්තා. ඊළඟට මේක කුණිත තියෙන්නේ. අර ප්‍රදේශ විශේෂ වශයෙන් සඳහන් කරලා කියන්න එපා නේද? ලංකාවේ මධ්‍යම කඳුකරයේ ආශ්‍රිත රැලිපින් එහෙම නැත්නම් නිම්න භූදර්ශනයක් දකින්න ලැබෙන තෙත් කලාපීය ප්‍රදේශවල මේක දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය. ඊළඟට මාතලේ දිස්ත්‍රික්කයේ නිරිත දිග කොටස් කෑගල්ල දිස්ත්‍රික්කය වගේ ප්‍රදේශවල මේ රතු දුඹුරු ලැටසෝල් පස බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. එහෙනම් කාරණා දෙකක් අපි දන්නවා ඒ දෙක ලියලා ඉන්න. එක තෙත් කලාපයේ දක්නට ලැබෙන පාංශු වර්ගයක් වේ. දෙක තෙත් කලාපය තුල කඳු සහ රැලි බිම් ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබෙන අතර කඳු සහ රැලි බිම් ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබෙන අතර
මහනුවර දිස්ත්‍රික්කය. මහනුවර දිස්ත්‍රික්කය. කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ නිරිත දිග ප්‍රදේශවල මාතලේ දිස්ත්‍රික්කයේ නිරිත දිග ප්‍රදේශවල රතුදුඹුරු ලැටසෝල් පස බහුලව ව්‍යාප්තව තිබේ. බහුලව ව්‍යාප්ත වී තිබේ. ඊළඟට පොතේ මේ පසක් ජලය ලැබුණාම කවර ප්‍රතික්‍රියාවක් දක්වනවද කියන එක පිළිබඳව පැහැදිලි කරන්න අපි ජල වහනයෙන්නේ නේද? අර වියලි කලාපයේ දැක්ක රතුදුඹුරු පස වගේම තමයි මේ පසකට ජලය ලැබුණාම හොඳින් බැහැලා යනවා. ඒ ජලය රැඳෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මේ පසක් මනා ජල වහනයක් දක්වින්න ලැබෙන පසක් කියලා. අපි එහෙනම් ඊළඟ කාරණේ කියමු. මනා ජල වහනයක් දක්නට ලැබෙන පාංශු වර්ගයක් වීම. මනා ජල වහනයක් දක්නට ලැබෙන පස් වර්ගයක් වීම. හොඳයි. ඒ වගේම තමයි මේ පස ඊටාම සස්ත්‍රීක පසක්. සාරවත් පසක්. ඒ नाइट्रोजन फॉस्फरस पोटेशियम कैल्शियम वගේ पोषक द्रव्य मध्यस्थ ප්‍රමාණයකින් අන්තර්ගත වෙනවා. ඒ නිසා අනෙක් පස් වර්ග වලට වඩා ටිකක් සස්ත්‍රීකත්වයේ වැඩි පස් වර්ගයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. ඔන්න ඊළඟ කාරණා. අපි ලියමු එක. नाइट्रोजन फॉस्फरस पोटेशियम कैल्शियम වැනි पोषक द्रव्य मध्यस्थ प्रमाणයකින් अंतर्गत වන නිසා पोषक द्रव्य मध्यस्थ प्रमाणයකින් अंतर्गत වන නිසා සස්ත්‍රීකත්වයේ නිහල පස් වර්ගයක් ලෙස හඳුනාගත හැකිය. හොඳයි. ඊළඟට වර්ණය ගැන කියන්න පුළුවන්. දැන් ඔය පස හඳුන්වන නමේම තියෙනවනේ වර්ණ. රතට හුරු දුඹුරු පැහැයක් තමයි මේ පස්සේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි ඒකත් ලියමු. ඊළඟ කාරණේ. රතට හුරු දුඹුරු පැහැයකින් පස නිරීක්ෂණය කළ හැකි නැත්නම් දක්නට ලැබේ. රතට හුරු දුඹුරු පැහැයකින් දර්ශනය වේ. හොඳයි. දැන් මේ පස මොන වගේ ආර්ථික කටයුතු වලද පාවිච්චි කරන්නේ? දැන් වියලි කලාපයේ දැක්ක රතුදුඹුරු පස නම් අපි දැක්කා ධාන්‍ය වර්ග වගාවට, එළවලු වගාව, හේන්කු විතර වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. මේ පස ආශ්‍රිතව කරන්න සස්ත්‍රීකත්වෙනුත් වැඩි කියලා කියනවා. නේද? මේ පස ආශ්‍රිතව කරන මානව ආර්ථික කටයුතු වලදී අපිට පේනවා කෙසෙල් වගාව සහ කොකෝවා වගාව වගේ වගාවන් තමයි වඩාම ජනප්‍රිය වෙන්නේ. කොකෝවා කෙසෙල් වගේ වගාවන්ට මේ පස ඊටාම යෝග්‍යයි අර කියපු පෝෂක ද්‍රව්‍ය මේ පසේ අන්තර්ගත වෙන නිසා. නිසා අපි මේ කාරණේ අවසානට ලියමු. යන්න කොකෝවා කෙසෙල් වැනි භෝග වර්ග වගාව සඳහා කොකෝවා කෙසෙල් වැනි භෝග වර්ග වගාව සඳහා ඊටාම යෝග්‍ය වේ. කොකෝවා කෙසෙල් වැනි වගාව සඳහා ඊටාම යෝග්‍ය වේ. හොඳයි. ඔය කතා කළේ තෙත් කලාපයේ තියෙන එක පස් වර්ගයක් ගැන. අපි ගමු දෙවෙනි එක කෙනා. රතු කහ පොට්සොලික් පස්. මේ අපි ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන ප්‍රධාන පස් වර්ගයක් නේ. තෙත් කලාපයේ තියෙන පස් වර්ග දෙකක් තමයි මේ කතා කරන්නේ. නමුත් අපි දැක්කා මේ රතු දුඹුරු ලැටසෝල් පස් තියෙන්නේ කෑගල්ල, මහනුවර, මාතලේ වගේ දිස්ත්‍රික්ක වලට සීමා වෙලා. නේද? ඊළඟට ඔය බටහිර කොටස් වලට එනකොට ගංගානින්න ආශ්‍රිත වගුරු බිම් කලාපවලත් පුංචි නිති වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. නමුත් අපිට පේන්නේ ලොකු ව්‍යාප්තියක්. නේද? ලොකු ව්‍යාප්තියක් පේන්නේ නැහැ. හැබැයි අපිට තෙත් කලාපයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බලනකොට පස් වර්ග අතර කැපී පෙනෙන කෙනෙක් තමයි මේ ඊළඟට කතා කරන්න හදන්නේ. අපි ගමු යා මාතෘකාවට තුන්වෙනි තරු ලකුණ දාලා මාතෘකාවට ගන්න රතු කහ පොට්සොලික් පස. රතු කහ පොට්සොලික් පස. දැන් මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා මේක තෙත් කලාපයේ තියෙන පස් වර්ගයක් කියලා. ඒ නිසා මම ආයි කියන්න ඕනේ.
තෙත් කලාපයේ මොන ප්‍රදේශවල තියෙනවද කියලා කියන්න වෙනවා. රතු දුඹුරු ලැටසෝල් පස කිව්වා, රතු දුඹුරු පස ගැන කිව්වා. ඒ වගේම මේ පසත් මොන දිස්ත්‍රික් වලද තියෙන්නේ? තෙත් කලාපයේ නියෝජනය කරන මාතර, ගාල්ල, කළුතර, රත්නපුර ඊළඟ කෑගල්ල දිස්ත්‍රික්කයේ දකුණු දිග ප්‍රදේශ එතකොට කොළඹ මෙන්න මේ වගේ තෙත් කලාපයේ නියෝජනය කරන දිස්ත්‍රික්කවල වැඩි වපසරයක ව්‍යාප්ත වෙච්ච පස් වර්ගයක් තමයි මේ රතු කහ පොඩ්සොලික පස කියලා කියන්නේ. එතකොට මේක ගණනය කරලා දිනන පුතේ කොච්චර බිම් ප්‍රමාණයක තියෙනවද? හෙක්ටයාර් 14,90,000ක බිම් ප්‍රමාණයක් පුරා පැතිරලා තියෙනවා. හෙක්ටයාර් 14,90,000. අර රතු දුඹුරු පස ගැන කියනකොට අපි කිව්වේ හෙක්ටයාර් මිලියන 2.5යි. නේද? දැන් කියනවා මේ රතු කහ පොඩ්සොලික පස තෙත් කලාපයේ තියෙනවලු හෙක්ටයාර් 14,90,000ක බිම් ප්‍රමාණයක පැතිරිලා. එහෙනම් ඔය කතා බහ කරපු කරුණු ටික ලියාගෙන ඉස්සරහට බලමු. අපි ලියමු පළවෙනි කාලේ තෙත් කලාපයේ දක්නට ලැබෙන පස් වර්ගයක් මේ තෙත් කලාපයේ විතරයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි තර ලකුණ දාන ලියමු දිස්ත්‍රික්ක ටික. මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ඊළඟට ගම්පහ, රත්නපුර ආදී කෑගල්ල ගත්තේ නැත්තේ කෑගල්ලේ අපි ගෝවා අර කියපු රතු දුඹුරු ලැටසෝල් වැඩි ප්‍රමාණයක තියෙනවා මේ පසක් තියෙනවා. නමුත් ඒක දිස්ත්‍රික්කයක් විතර කෙලින්ම සඳහන් කළේ නෑ. රත්නපුර ආදී දිස්ත්‍රික්කවල මෙම පස බහුලව දක්නට ලැබේ. හොඳයි ඊට පස්සේ මේ පස ගැන අධ්‍යයනය කරපු අය හොයාගෙන තියෙනවලු තෙත් කලාපේ කොච්චර භූමියක තියෙනවද කියලා කියන්නේ හෙක්ටයාර් 14,90,000 නේද? හෙක්ටයාර් 14,90,000. අපි ඒක ලියමු ඊළඟ කාරණේ. තෙත් කලාපයේ පුරා ඉහත කී දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 14,90,000ක බිම් ප්‍රමාණයක හෙක්ටයාර් 14,90,000ක බිම් ප්‍රමාණයක පැතිර පවතී. හොඳයි ඊළඟට බලන්නකෝ ඔය 9 තියෙනවා වර්ණය ගැන සඳහන් වෙලා. පස්සේ වර්ණය ගැන සඳහන් වෙලා තියෙනවා නේද? රතට උරු කහ පැහැයක් තියෙන්නේ. නේද? රතු පාටට හෝ කහ පාටට උරු පැහැයක් තමයි මේ පස්සේ දකින්න ලැබෙන්නේ. අපි ලියමු ඊළඟ කාර්යයක් විතර ඒක. රතු හෝ කහ පැහැයට උරු වර්ණයකින් දැකගත හැකි වේ. ඊළඟට ජල වාහනය ගැන මොකද කියන්නේ? අර වගේම තමයි. ජලය වෙන්නාම එක්රැස් වෙලා තියෙන්නේ හොඳින් බහැලා යනවා. ඒ නිසා මේ පසත් අර අනිත් දෙන්න වගේම තමයි. මනා ජල වාහනයක් දක්නට ලැබෙන පාංශු වර්ගයක් වේ. හොඳයි ඊළඟට ඊළඟ ලක්ෂණය තමයි මේ පසේ ඒ මහලේ ඝනකම සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 35යි වගේ ඝනකමකින් පේන තැන් තියෙනවා. හරි? සෙන්ටිමීටර් 30ක් 35ක් ඝනකමකින් යුක්ත ඒ මහලක් දකින්න ලැබෙන ස්ථාන නිරීක්ෂණය කරන්න ලැබෙන නිසා ඒකේ ඒ මහලේ ඝනකම වැඩි. අපි ලියමු ඊළඟ කාරණේ. ඝනකම ඒ මහලක් දක්නට ලැබෙන අතර ඇතැම් ස්ථානවල सेंटीमीटर 30ක් 35ක් පමණ ඝනකමකින් යුක්ත सेंटीमीटर 30ක් 35ක් පමණ ඝනකමකින් යුක්ත ඒ මහලක් නිරීක්ෂණය කළ හැකිය. ඊළඟට පුතේ වයනය ගැන කියන්න පුළුවන්. මේකත් අර රතු දුඹුරු පස වගේ තමයි මධ්‍යස්ථ වයනයකින් යුක්තයි. කරුණක් විදිහට ඒක ලියන්න
මධ්‍යස්ථ වයනයක් දක්නට ලැබේ. මේක මොනවටද පාවිච්චි කරන්නේ මිනිස්සු? වාණිජ භෝග වගාවට පාවිච්චි කරනවා. මොනවද මේ වාණිජ භෝග කියන්නේ? විකිණීම සඳහා අසුණු නිෂ්පාදනය කරන භෝග තියෙනවනේ අපේ රටේ. තී නේද? රබර් ඊළඟට පොල් වගේ දේවල්. මෙන්න මේ භෝග වර්ග වගේ වගාව සඳහා තමයි තාම යෝග්‍ය වෙලා තියෙන්නේ. අපිට පේනවා වාණිජ භෝග වගාවට කියලා පොදුවේ කියන්න පුළුවන්. අපිට පේනවා වාණිජ භෝග වගාවට උනත් යොදාගන්නේ මේ විවිධත්වයක් සහිතව තමයි. නේද? බෑවුම් කලාප අපිට පේනවා මේ රතු කාපොට්ස් වල ඊට පස්සේ ව්‍යාප්තික බෑවුම් කලාපත් එක්ක තේ වගාවට එක්ක රබර් වගාවට. හැබැයි අපිට පේනවා පෙරලාසන්න ප්‍රදේශ වලට ගියාම රතු කාපොට්ස් වල ඊට පස්සේ ව්‍යාප්තික තැන් සමහර විට පොල් වගාවට පාවිච්චි කරනවා. ඇයි? ලවණ මිශ්‍ර වැලිපසත් මේ ASCII තියෙන නිසා. හරි? ඒ නිසා අපිට කියන්න පුළුවන් පොදු කාරණයක් ව්‍යාපාරික භෝග වගාව නැත්නම් වාණිජ භෝග වගාවට මේ පස යොදාගෙන තියෙනවා කියන කාරණා. අපි ලියමු මේ කාරණා. තේ පොල් රබර් වැනි වාණිජ භෝග වගාවන්ට තේ පොල් රබර් වැනි වාණිජ භෝග වගාවන්ට වැදගත් වන පසක් වන අතර මෙම පස ව්‍යාප්තික දල බෑවුම් ප්‍රදේශ තේ වගාවට මධ්‍යස්ථ හා මද බෑවුම් ප්‍රදේශ රබර් වගාවට යොදවාගෙන ඇති අතර වෙරළාසන්න ප්‍රදේශ පොල් වගාවට වෙරළාසන්න තැනිතලා ප්‍රදේශ පොල් වගාවට යොදවාගෙන තිබේ. හොඳයි. එhmenan අපි තෙත් කලාපයේ තියෙන ප්‍රධාන පස් වර්ග දෙකක් පිළිබඳව කතා කරා. අතු දුමුරු ලැටසෝල් සහ රතු කහ පොට්සොලි. අපි ඔතනින් ওই කතාව නවත්තලා ඊළඟට යන් මෙන්න මේ ගෲප් එකේ තියෙන ප්‍රධාන පස් වර්ගය ගැන කතා කරමු. තෙත් සහ වියලි කලාපයේ ප්‍රධාන පස් වර්ගයක් වන දියලු පස. හොඳයි. දැන් කලාපේ දන්නවා තෙත් කියන වියලි කියන දෙකේම තියෙනවා. නේද? අපි දන්නවා ලංකාවේ මධ්‍යකඳුකරෙන් ආරම්භ වෙලා විවිධ දිශාවන්ට ගලාගෙන යන ගංගා ද්‍රෝණි 103ක් අපේ රටේ තියෙනවනේ. එතකොට මේ ආර්ය රටාවකින් ගලාගෙන මේ ගංගා ද්‍රෝණි වල පහත් පිටාරතැනි කලාපවල මිත්‍යාවක් ප්‍රදේශවල මේ දියලු පස තියෙනවා. ඒ නිසා තමයි අපිට පේන්නේ තෙත් කලාපයේ වියලි කලාපයේ දෙකේම මේ පස තියෙනවා කියලා පේන්නේ ඒ නිසා. එතකොට ලංකාවේ කොච්චර බිම් ප්‍රමාණයක මේ දියලු පස ව්‍යාප්ත වෙලා තියෙනවද? මේ පස ව්‍යාප්ත වෙලා තියෙනවලු හෙක්ටයාර් 4,70,000. හෙක්ටයාර් 4,70,000ක භූමියක පැතිරලා තියෙනවලු කොහෙද? තෙත් කලාපයේ සහ වියලි කලාපයේ කියන දෙකේම. හරි? එතකොට මේ පස ව්‍යාප්තික ප්‍රදේශ අපිට නම් සඳහන් කරන්න බෑනේ. ඇයි? තෙත් කලාපෙත් තියෙනවා වියලි කලාපෙත් තියෙනවා. එහෙනම් අපිට පොදු අදහසක් කියන්න පුළුවන් තෙත් කලාපෙත් වියලි කලාපෙත් ගංගා නිම්න පිටාරතැනි මිත්‍යාවක් කලාපවල මේ පස දක්නට ලැබෙනවා කියන කතාව කියන්න පුළුවන්. එයින් එහාට කියන්න බෑ. නේද? ජල වාහනයේ පැත්තෙන් ගත්තොත් දුර්වලයි. නේද? ජල වාහනයේ පැත්තෙන් ගත්තොත් දුර්වල ජල වාහනයක් තියෙන්නේ. බහැලා යන්නේ නැහැ ජලය. අරන් පස්ස ඔක්කොගෙම අපි කියන්නේ හොඳ ජල වාහනයක් තියෙනවා කියන්නේ. මේ පස්සේ එහෙම නැහැ. ඇයි? මේකේ මැටි අංශු තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ ගංගා පිටාර ගැනීමෙන් යට වෙලා යන පිටාරතැනි කලාප තුල තමයි මේ දියලු පස් බබළුව දකින්න ලැබෙන්නේ. ඒතර අපි දන්නවා ගංගා පිටාර ගැනීමෙන් අර ගේන දියලු රොන් මඩ වගේ දේවල් තැන්පත් කරලා මේ පස නිර්මාණය කරලා තියෙන්නේ. නේද? රොන් මඩ මැටි අංශු වගේ දේවල් තැන්පත් කරලා තමයි පස හදලා තියෙන්නේ. නිසා මැටි තියෙනවා. ඒකද තමයි ජලය රඳා පැවතීමේ හැකියාව නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒ නිසාම අපිට පේනවා මේ පස වඩා යෝග්‍ය වෙලා තියෙන්නේ ජලයේ රැස් කර තබාගෙන කරන කෘෂියාත්මක කටයුත්තක් වන වී වගාව. වී පැලේ වැඩින කාලේ ජලය ගොඩක් ඕනේ. නේද? ඒකනේ කුඹුරේ ලියදි හදලා වතුර එකතු කරලා මේ වැඩේ කරගෙන යන්නේ. නේද? අස්වනු පැහැෙන කාලේ තමයි ජලය අවශ්‍ය නැහැ.
තද සූර්ය රශ්මිය අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වතුර බැඳ කරන කුෂියාත්මික කටයුත්තක් වන වී වගාවට මේ පස හොඳයි. එයි පස මත ජලය එකතු කරන්න පුළුවන්. ඒ අර මැටි අංශු තියෙන පසක් නිසා, දුර්වල ජල වහනයක් තියෙන නිසා. එහෙනම් අපි මේ කාරණා ටික ලියමු. එහෙනම් තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ගයක් වේ. තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ගයක් වේ. තෙත් සහ වියලි යන කලාප දෙකෙහිම දක්නට ලැබෙන පස් වර්ගයක් වේ. ඊළඟට අපි ලියමු දෙවෙනි කාර්යය. මෙම කලාප දෙකෙහිම ගංගා නිම්න පිටාර්තනි කලාපවල මෙම කලාප දෙකෙහිම ගංගා නිම්න පිටාර්තනි කලාපවල දියලුපස ව්‍යාප්තව තිබේ. දියලුපස ව්‍යාප්තව තිබේ. තුන්වෙනි කාරණය බිම් ප්‍රමාණය ගැන කියමු. තුන්වෙනි කාරණය මෙම කලාප දෙකෙහිම හෙක්ටයාර් 4,70,000ක මෙම කලාප දෙකෙහිම හෙක්ටයාර් 4,70,000ක හෙක්ටයාර් 4,70,000ක භූමි ප්‍රමාණයක පැතිර පවතී. භූමි ප්‍රමාණයක පැතිර පවතී. ඊළඟ කාරණය ජලය නිසා නිර්මාණය වන නිදිසාදිත පසක් වන බැවින් ජලය නිසා නිර්මාණය වන නිදිසාදිත පසක් වන බැවින් මැටි අඩංගු වන නිසා සර් ජලය නිසා නිර්මාණය වන නිදිසාදිත පසක් වන බැවින් නිදිසාදිත පසක් වන බැවින් මැටි අඩංගු වන නිසා දුර්වල ජල වහනයක් දක්නට ලැබේ. දුර්වල ජල වහනයක් දක්නට ලැබේ. ඊළඟ කාරණේ ලියන්න. ඒකට සම්බන්ධ වෙන කාරණයක් නිසා අපි එකලම සම්බන්ධතාවය ඇතිවම පටන් ගමු. ඒ නිසා ජලය එක්රැස් කර තබාගෙන කෙරෙන කෘෂිකර්මාන්තයක් වන ජලය එක්රැස් කර තබාගෙන කරන කෘෂි කටයුත්තක් වන වී වගාවට වඩාත් යෝග්‍ය වේ. මේට අමතරව එළවලු වගාවන සිදු කරයි. එළවලුත් වගා කරනවා. මේට අමතරව එළවලු වගාවද සිදු කරයි. නැත්නම් එළවලු වගාවටද යෝග්‍ය වේ. හොඳයි. ඔන්න ඔය ටික තමයි පුතේ අපිට ශ්‍රී ලංකාවේ පස කියන කොටස යටතේ කතා බහ කරන්න තියෙන්නේ. අපි එතකොට ලංකාවේ පස්වල විවිධත්වයක් තියෙනවා. ඒ නිසා පස් පිළිබඳව අධ්‍යයනය කිරීමට නිතර අවධානය යොමු වෙලා තියෙනවා පාංශු විද්‍යාඥයින්ගේ. ඒ නිසා පළවෙනි පාංශු වර්ගීකරණයේ ජෝකීම ඉදිරිපත් කළාට පස්සේ වර්ගීකරණ ගණනාවක් ඉදිරිපත් වෙලා තිනවා. ඒ අතරින් අපිට නිර්දේශිත 1961 පාංශු වර්ගීකරණය ගැන අපි කතා කළා. පස් වර්ග 3ක් නිර්මාණය වෙලා තියෙනවා කියන කතාව, පස් වර්ග 12ක් නිර්මාණය වෙලා තියෙනවා කියන කතාව කියන ඒවා ගෲප් කරලා තිනවා කාණ්ඩ 3කට.
නේද? ඒ වයින් තෝරාගත්ත පස් වර්ග හතරක් පිළිබඳව තමයි අපි මේ කතා බහ කළේ. හොඳයි. එහෙනම් මේ කොටස මෙතනින් අවසන් වෙනවා. ඒ වගේම මේ පාඩමත් උදලින් ඉවරයි. මේ පාඩමත් උදලින් ඉවරයි. දැන් ඔබට අර මුලම කෙරිච්ච නැහැ කියන ටික මම හිතනවා දැන් කවර වුණා. නේද? කවර වෙලානේ තියෙන්නේ තෙවිලි පොඩ්ඩක් කතා කරන්නකෝ. මොකද්ද සර්? භෞතික භූගෝල විද්‍යාවේ මුල කොටස් ටික කියලා නැහැ කියලා කිව්වනේ. දැන් අපි මුලම අවස්ථා ටිකේ ඉඳලම පටන් අරගෙන මේ කරගෙන එනකොට දැන් ඊළඟට තියෙන්නේ භූරූප පාඩම. නේද? දැන් ඔයාලට මේ ටික කම්ප්ලීට් වුණානේ, මේ ටික හරියද? අඩුපාඩුවක් නැහැ. ඔවුන් සර් දැන් අර අපි 2020 වෙනි ක්ලාස් එකට ජොයින් වෙලා දැන් අපි කරන්නේ අර වායුගෝලයේනේ. ඔව්. ඒ ටිකක් කම්ප්ලීට් වුණාට පස්සේ හරි පළවෙනි පාඩමේ මේ අර නෝට් ටික තමයි ඕනේ සර්. පළවෙනි පාඩමේ නෝට් එක. ඒ කියන්නේ භෞතික භූගෝලයේ එහෙම ලොකු දෙයක් නෑ සර් අර පස්සේ ගැන අර පොඩ්ඩක් හැඳින්වෙන ටික. ඔව් ඒ ටික නැතත් ඔබලක් නෑ. මොකද ඒ ටික ගැන එච්චර කලබල වෙන්න එපා. ඔයගලන්ට ඔය තියෙන ටිකක් ඒ ටික පාඩම් කරගත්තා නෑ. ඒකේ තියෙන භූගෝල විද්‍යාව හැඳින්වීමනේ. මොකද්ද භූගෝල විද්‍යාවෙන් කරන්න කියන එක තියෙන්නේ. ඒ නිසා දැන් ඔයාලට ඔය 23 පාඩමේ පාඩම් ටිකේදී ඔය මුල ටිකට සම්බන්ධ වෙලා ඒ වායුගෝලයේ බහු පද්ධතියේ ඒ ටික කතා කරගෙන ඒ ටික කම්ප්ලීට් කරාම ඔයගලන්ට ඒ ඔක්කොම ටික කම්ප්ලීට් වෙලා අඩුපාඩුවක් නෑ. හරිද? ඊට පස්සේ සර් මේ මානුෂ භූගෝල විද්‍යාවේ අපි පටන් ගත්තේ මේ අර පිරමීඩ වලින්නේ. ඔව්. ලෝක ජනසංඛ්‍යාවේ ව්‍යුහයන්නේ ඊට කලින් ටික ඕනේ. ඊට කලින් ටික ඕනේ. අපි ඒක මෙහෙම කරමු. දැන් මෙතෙන්දී මේ ඒකට කාණ්ඩය යොදවන්නේ නැතුව ඒ ටික අපි 23ට සම්බන්ධ වෙලා කරගත්තොත් ඔව් සර් එහෙම හරි කමන්නේ. එහෙම කමන්නේ නේද? ඔව් සර්. ඔව්. හොඳයි. එහෙමනම් දැන් ඔයගලන්ට ඒතකොට භෞතික භූගෝල විද්‍යාව ගැටලු නැහැ. ප්‍රායෝගික භූගෝල විද්‍යාව සියම් පාඩමක් කවර වුණා නේද? ඔව් සර්. ඔව්. හොඳයි. එහෙමනම් අපි මෙහෙම කරමු. දැනට දැන් මේ පාඩම මෙතන ඉවරයි. අපි ඊළඟ දවසේ පටන් ගන්න මාතෘකාවක් අපි තීරණය කරගමු. දැන් අපි අර වැඩේට යන්න. නැත්නම් ඔයාලට දැන් විනාඩි 5ක් ඇතුළත විනාඩි 5ක් කලින් යන්නත් ඕනේ කොහොමද? MCQ paper එකක් තියෙනවා. චතුමිනේනි. මොකක් හරි ගැටලුවක් වෙලා ගියා. මම MCQ paper එක දැන් online paper එකක් හදලා තියෙන එක දාන්නද? කරනවද? හරි සර්. හොඳයි. එහෙනම් ඔයාලට ඔහොම log වෙලා ඉන්න ගමන් කරන්න පහසුකම තියෙනවා නම් ඔහොම කරන්න. නැත්නම් මේකෙන් log out වෙලා කරලා වැඩේ වුණාට පස්සේ ආයෙත් join වෙන්න පුළුවන් ඈ. ඔන්න එහෙනම් මම paper එක වෙලාවක් තියෙනවද ඒ කියන්නේ කීයටද? ප්‍රශ්න 40ක් තියෙනවා මොකද? විනාඩි 40ක්. විනාඩි 40ක්. හරි සර්. අමාරු ප්‍රශ්න නෙමෙයි ඔක්කොම තියෙන උගන්නපු ඈ. හරි. එහෙනම් සර් ලියුවෙන්නද? හරි කමන්නේ.
ලුහන්සේ ලුහන්සේ පේපර් එක කරලා ඉවරයි නේ. ඔව් සර්. මේ ලකුණු දැක්කද 40න් 24යි තියෙන්නේ. දැක්කේ නෑ සර්. ලකුණු 40න් 24යි. මේ ඒකේ තියෙනවා පේපර් එකේ ප්‍රශ්න සංඛ්‍යානේ පාඩමේ ප්‍රශ්න කීපයක් වැටලා තියෙනවා. මගේ අතින් වැරදීමක් වෙලා ප්‍රශ්න දෙකක් තිබුණා හම්බුණා නේද සංඛ්‍යානේ පාඩමේ. ඔව් සර්. ඔව් ඒකට ඔයගොල්ලන්ට මේ ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න දෙක මගේ අතින් වෙච්ච වැරද්දන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න දෙක උගන්වන්න නැතුව ඉදිරිපත් කරපු එක නිසා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ දෙකත් එක්ක ගත්තොත් ලකුණු 26ක් වෙනවා. මොනවද මේ ගැටලු තිබුණේ උත්තර ලියන්න ගියාම අනිත් දෙන්නා ලියනකම් පොඩ්ඩක් කතා කරන්නකෝ. සර් එතකොට මේ ඒකේ උත්තර මොනවද කියලා එහෙම බලා ගන්න විදියක් නැද්ද සර්? උත්තර බලා ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරනවා පේපර් එක. දැන් සාකච්ඡා කරගන්න වෙලාවක් ඉන්න එකක් නැහැ වගේ. දැන් කවුද දෙවෙනිට 10ට පන්තියක් තියෙනවා. මම හිතන්නේ චතුමිටත් ඒ වෙලාවට මේක ඇති. ඔව්. අපි එහෙමනොත් මෙහෙම කරමු ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හා සර්. මේ හොඳයි එහෙමනම් මෙහෙම කරන්න. දැන් මම පේපර් එක අයින් කරන්නේ නැහැ. ඔහොම තියෙන්න අයනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේකේ ඔහොම print out එකක් ගන්න පුළුවන් නම් ගන්න. හා සර් එහෙම කරන්න. ඔව් එතකොට ඒක ළඟ තියෙනවනේ එකතු කරගන්න පුළුවන් නේ. එහෙම කරන්න. හා සර්. හොඳයි එහෙනම් ලුහන්සේ අපි මේ ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඔයා මේකේ මේ ඉන්න එක තේරුමක් නැති වෙයි නේද? සම්බන්ධ වෙලා ඉන්න එක. කොහොමම ඔයාට මේ වර්ක්අවුට් වෙන්න පුළුවන් ඈ. හා සර් එහෙනම් යනවා සර් මුත්සාරයි. හොඳයි සර්ණයි.
දෙවෙනි ලකුණු බැලුවද ලකුණු තියෙනවා 40න් 27ක්. මෙතන තිබුණා පොඩි ගැටලුවක් පේපර් එකේ ඔයගොල්ලන්ට වැරදීමකින් එකතු වෙලා තියෙනවා මේ පේපර් එකට සංඛ්‍යානේ පාඩමේ ප්‍රශ්න දෙකක්. අහුවෙන්නේ නැතිනේ කරගෙන යනකොට නේද? මේ තව වැරදි ප්‍රශ්නයක් තිබුණා සර් මේ අර මේ අසන්තතික කලාප වෙන් වෙන තැන එතන උත්තරයක් නැහැ සර් මම නිකන් එකක් දැම්මේ. එහෙමද? කීවෙනි ප්‍රශ්නේද කියලා මතක නැහැනේ. අර කොන්ඩ්‍රන්ට් අසන්තතිය කියන එකේ සර් උත්තරයක් නැහැ. නෑ නේද? හරි මම ඒක බලන්නම්. ඒක සර් වෙනස් වෙන්නේ අර මහද්වීපක කබලයි සාගරික කබලයිනේ ඒකේ තිබෙන්නේ කබලයි ප්‍රාවරණය කියන. මම ඒක බලන්න මොදේ. හරි එහෙම බැලුවොත් එතකොට දැන් ওই ප්‍රශ්නේ මම චෙක් කරනකම් ඔයාලට අතිරේක ලකුණු දෙකක් එකතු වෙනවා දැනට. ඒ කියන්නේ 40න් 29 ලකුණු ඈ. දැන් අපිට මේ කවුද චතුමී පේපර් එක ලිව්වේ නැද්ද දන්නේ නැහැ. දැන් ඔයාලට පන්තියක් තියෙනවා කොන් 10ට ඔයා ඒකට සම්බන්ධ වෙන්න දැන් 10ක් පහුවෙලා. අපි ඊළඟ දවසේ මේක සාකච්ඡා කරමු. එතකොට මේ වැරදි අඩුපාඩු ටික හදාගමු ඈ. ඔව් සර් එතකොට අරකට එක 30ක්ද එතකොට 30ක් තියෙනවා. ඔව් 30ක් තියෙනවා. ගැටලුවක් නැහැ. හරි එහෙනම් ඔයා පන්තිට සම්බන්ධ වෙන්න නැත්නම් ඒකට පරක් වෙයි. හරි සර්. Thank you sir. Okay.